ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා හෝමාගම ගලවිලවත්ත සමනල පෙදෙසෙහි පදිංචි මහින්ද ගුණසේකර මහතා සහ නන්දනී ගුණසේකර මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය VOV 2021 වර්ෂයේ සැප්තැම්බර් මාස 29 එනම් අද දිනට වසර 30ක් සපිරෙන ඩේවිඩ් වික්‍රමසිංහ ගුණසේකර පියාණන්ට හා හිරිපිටියගේ මේරි වික්‍රමසිංහ ගුණසේකර මෑණියන්ටත් රොමියල් හිරිපිටිය පියාණන්ටත් PAA පෙරේරා මෑණියන්ටත් සැම්සන් වික්‍රමසිංහ ගුණසේකර සොහොයුරාටත් හිරිපිටියගේ විජේ සෝම සොහොයුරාටත් ටෙනිසන් වික්‍රමසිංහ ගුණසේකර සොහොයුරාටත් මේ පින් කැපකොට අනුමෝදන් වෙත්වා. සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට වාසනාව ලැබේවා. අවබෝධය වේවා. තවද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනන්ත සංසාරයේ පටන් දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වන ඥාතීන් ඇතනම් ඒ අයටත් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ඥාතීන් නොවන මෙවන් ධර්ම දානයකින් පින් බලාපොරොත්තු වන හා පින් ලබාගත හැකි අය ඇතනම් ඒ අයටත් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ලෝකේ පුරා පැතිරී පවතින කොරෝනා රෝගයෙන් දුක් විඳින සියලු රෝගීන්ට ඉක්මන් සුවයත් එම රෝග තත්ත්වයේ මැඩලීමට අප කැප වී සේවයේ යෙදෙන හෙද කාර්ය මණ්ඩලය හා රණවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ විසින් මේ කරගෙන යන ධර්ම දානමය සමාජ සත්කාරය ඉදිරියටත් පවත්වාගෙන යාමට නිරෝගී සම්පත් ලැබේවා. දීර්ඝායු සම්පත් ලැබේවා. මේ අත්භවය ස්වාමින් වහන්සේගේ අවසන් භවයේද වේවායි අදිෂ්ඨාන කරන අතර එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දේමේ භික්ඛවේ පච්චයා සම්මාදිට්ඨි උපාදාය කතමානිද්දේ පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, ගිහි පෘථග්ජනයන් වන අපට මේ සංසාරයෙන් එතර වීමට නිවන් මාර්ගයේ පූර්ණය කර ගැනීමට ධර්මදේශනයක් මේ මට පවරා තිබෙන මාතෘකාව. ඒ සඳහා තමයි ඔය අදාළ දහම් පාඨයක් මාතෘකා පාඨය වශයෙන් අරගෙන දේශනාව ආරම්භ කරන්න කල්පනා කළේ. මෙතනදී මම මේ සංසාරයෙන් එතර වීමට කියන වචනය සහ නිර්වාණය කියන වචන දෙක පිළිබඳව ටිකක් පැහැදිලි කිරීම එතනින් ආරම්භ කරන්නම්. දැන් මේ ආශ්‍රයෙන් මේ සංසාරයේ දුකයි මේකෙන් එතර කියලා දැනක් තියෙනවා කියලා හැම හිතුවොත් ඒ අවබෝධය වැරදි. අපිට ඔය ධර්මදේශනාවල මේක මෙතර එතර කියන වචනෙන් පෙන්ලා තියෙනවාට ඒක නිකන් අර ගංගාවක දෙපැත්ත වගේ කියලා හිතන්න එපා. මට හම් වෙලා තියෙන මෙන්න මෙහෙම පාඩයක්. කෙලෙස් සහිත සත්වයාට සංසාරය. ඒ කියන්නේ සසර දුක කෙලෙස් සහිත සත්වයාට. නිකලෙස් වුණාම ඒම නිර්වාණය. මේ සසර සංසාරය සහ නිර්වාණය අතර වෙනස ඔන්න ඔතන තියෙන්නේ. ඕක තමයි මෙතර එතර කියලා කියන්නේ. එඳා සසරෙන් එතර වෙනවා කියන එකේ තේරුම දුකින් එතර වෙනවයි කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ දුකින් එතර වුණේ අවුරුදු 35දී. 35දී ලැබූ දේ තමයි පරිනිබ්බතෝ සෝ භගවා පරිනිබ්බාණය ධම්මං නිමුණා. ඒ ජීවිතය ඇතෑරුණාට ඒකට සම්බන්ධයක් නැහැ. දැන් නිවීම හැමමයි. එහෙනම් ජීවිතෙන් එහා පැත්තට නිවනකට ගියා නෙවෙයි. ජීවිතෙන් එහා පැත්තට නිවන් ලබනවා නෙවෙයි.
මේ බුදුවරු හොයාගත්ත රහසක් තියෙනවා. මිනිස්සු ගහ බැන ගන්න කපා කොටා ගන්න නොගැඹුරු ඔවුනොන්ට අයිති වෙනස් වෙන හිතට එහා පැත්තේ යටින් හෙලවෙන්නේ නැති එක එක්කෙනාට අයිති කියලා අයිති කරගන්නත් බැරි තව සම්සුන් සොයක් තියෙනවා. ඒක හොයාගෙන ජීවත් වෙනකොට ඒකේ ජීවත් වෙනකොට එතකොට කියන්නේ ධර්මයේ සරණින් සරණ අරන් ජීවත් වෙනවායි කියලා. දැන් අර අනිත් අයට දුක් පිණිස පවතිනා වූ අටලෝ දහමම දුකක් නැහැ. පෘථග්ජන පුද්ගලයා අටලෝ දහමේ අඬයි දොඩයි වැළපෙයි. ධර්මයේ සරණ කර පුද්ගලයාට බාහිර ලෝකේ අටලෝ දහමේ තියෙනවා. නමුත් Tamante ඒ පිළිබඳ වදයක් වේදනාවක් නැහැ. ඒ දුකින් නිදහස් වීම. දැන් ඔය ලෝක ධම්ම සූත්‍රයේ මං හිතන්නේ මෑතදී මම පැහැදිලි කළා. ඒක තියෙනවා මහණෙනි අසුත පෘථග්ජනයාටත් ලාභාලාභ අටදුක් හින්දාප සංසාර අටලෝ දහම හට ගන්නවා. සුතවත් අරිය ශ්‍රාවකයාටත් අටලෝ දහම හට ගන්නවා. දෙන්නගේ වෙනස මොකක්ද කියලා අහපුවම දෙන්න එක දිහා බලන විදිහ තමයි වෙනස තියෙන්නේ. ඒකත් එක්කලා ගනුදෙනු කරන්න යාම තුළ පෘථග්ජන පුද්ගලයා ඒකත් එක්ක ඇලෙන ගැටෙන විදිහ අනුරුජ්ජති පටිවිරුජ්ජති කියලා පෙන්නනවා. තේරුම් ගත්ත පුද්ගලයා නානුරුජ්ජති පටිවිරුජ්ජති කියලා පෙන්නනවා. ඔබ මේ කියන වචනින් ඉන්නේ පෘථග්ජන මට්ටමේ නම් එහෙනම් ඔබ ළඟට අනුරුජ්ජති පටිවිරුජ්ජති තියෙනවා. දැන් මේක නානුරුජ්ජති පටිවිරුජ්ජති. ඒ කියන්නේ අනුරුජ්ජති පටිවිරුජ්ජති කියන එකේ තේරුම ඇලෙනවා විරුද්ධ වෙනවා. එතකොට අර ඊළඟ එකේ තේරුම නොඇලෙනවා නොගැටෙනවා. මෙන්න මේ මානසික පරිවර්තනය මේ දැක්ම වෙනස් කර ගැනීම ඔය දස්සනේන සම්පන්නෝ කියන්නේ ඒකනේ. ඒ නිසා පෘථග්ජන භාවයේ තමයි සාමාන්‍ය සමාජයේ ඉන්නේ. පරම්පරාවෙන් බෞද්ධ වුණාට විහාරස්ථානයක් ඇසුරු කරාට සිල් සමාදන් වුණාට දන් දුන්නාට කඩන පින්කම් කළාට ඔය ඔක්කොම කරන්න පුළුවෙනි. නමුත් පෘථග්ජන භාවයේ තුල ඉඳගෙන කරන්න පුළුවෙනි. පෘථග්ජන භාවයේ නැතුවත් ඔවා කරන්න පුළුවෙනි. පෘථග්ජන භාවය කියලා කියන්නේ එතකොට එක්තරා ආවරණයක්. දැන් පෘථග්ජන භාවයට ගේන්න බැරි දෙයක් තමයි නිවීම කියන්නේ. මොනවා කළත්. දැන් සාමාන්‍යයෙන් පඳුරක් ළඟට ඉතින් අපි යන්න ඕනනේ. පඳුරට අපි ළඟට එන්න බෑනේ. ඒ වගේ අපි ඉන්නේ පෘථග්ජන භාවයෙන් නැවති පඳුරලා නම් නිවීමට අපි ළඟට එන්න කිව්වට බෑ. අපි පෘථග්ජන භාවය අතහරිනවා නම් අපට පඳුර ගාවට ගියයි. බුදුරු ලෝකෙට පහළ වෙලා සැප හොයන මිනිසුන් වෙනුවෙන් හොයලා දෙන උත්තරීතර සැප. ඒ කියන්නේ අනිත් සැප නැති වෙනවනේ. තමන් අය හොයන සැපම සමහරට දුකකටපත් වෙන්න හේතු වෙනවා නැත්නම් නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හොයලා දෙනවා නිබ්බාණං පරමං සුඛං. දැන් මේ ඔබේ වචනය අනුව මම මේක ගත්තේ සසරෙන් එතර කියලා තව තැනක් හරි ජීවිතෙන් එහා පැත්ත හරි කියලා ඒ ගමෙන් රටින් ඉගෙනගත්ත සාමාන්‍ය අදහස් නිරවුල් කරගන්න ඕන. ඔය තවත් ඉන්නේ සමහර අය මේ අර මරණයට මොනෙන් පස්සේ මොකද කරන්නේ නිවන් සැප ලැබේවා. කෙනෙක් මරුණෙන් පස්සේ නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එකක් ගහනවා බෞද්ධ සමාජයේ. ඒකෙන් හිතන්න පුළුවන් මරුණෙන් පස්සේ තමයි නිවන් සැප ලැබෙන්නේ. එතකන් ලැබිලා තිබුණ නැහැ කියලා. නමුත් නිවන් සැප ලැබුණාම මැරෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහනේ. ඒ හිතා ගන්නවත් බෑ කෙනෙකුට. ඒ නිසා ඔබ පෘථග්ජන භාවයේ ඉන්නවා නම් ඉන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ පින්පව් විපාක විශ්වාස නොකරනවා නම් නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. ඔබ ඊට වඩා සදැහැති සමාජසාර ධර්ම අගය කරනවා නම් විහාරස්ථානයක් ඇසුරු කරනවා නම් මව්පියන්ට ගරු කරනවා නම් අසරණින්ට පිහිට වෙනවා නම් එහෙනම් ඔබ ඉන්නේ දසස්තක සම්මාදිට්ඨියේ.
ඒකට වඩා ඒ දෙකේ විපාක වෙනස් විපාක අර නරකයකට වඩා හොඳ එකේ හොඳයි. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිකයාත් නියත මිත්‍යා දෘෂ්ටිකයා දෙන්නම ඉන්නේ පෘථග්ජන භාවයේ. ඒ නිසා මේ සංසාරේ ඈතරවීම කියනවට වඩා මේකට ගන්න මේක පෙන්වන්නේ සම්මා දුක්ඛසන්ත ක්‍රියාය කියලා. දුකින් නැත මෙදීම. සබ්බ දුක්ඛා පමුංචති. සියලු දුකින් මිදීම. සංසාරයෙන් මිදීම නෙවෙයි සංසාර දුකින් මිදීම. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා වදාරන සංසාර දුක කියන එක අපි කතා කරන ඔය බඩගින්න හිතේ කැක්කුම වගේ එකක් නෙමෙයි. ඒකත් දුක් තමයි. ඒක පුංචි දෙයක් විතරයි. තව තියෙනවා ඒකට ලස්සන වචනයක් සංඛාර දුක්ඛය කියලා. එතකොට ඒකේ පෙන්වන දේ තමයි මේ මනුස්සයින්ට කිසියම් උන්වහන්සේ වදාළ පරිදි දුක් හට ගන්නවා නම් යංකින්ච දුක්ඛං සම්බෝති කියන්නේ හට ගන්නවා කියන එක. දුක් සියල්ල සබ්බං සංඛාර පච්චය. තාමත් ඔබ නොඇසු නොදන්නා සංඛාර කියන එක ප්‍රත්‍යවීමෙන් තමයි දුක් හටගන්නේ. එතකොට මේ සංඛාර රැස් කරන්න ඇරුණා වෘතග්ජනයට ඊට එහාට යමක් තේරෙන්නේ නැහැ. සංඛාර රැස් කරන බව දන්නෙත් නැහැ. සංඛාරංච නිරෝධේන. අනේ සංඛාර නිරෝධ කිරීම ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ වෘතග්ජනයට නෙමෙයි වෘතග්ජන භාවයෙන් මිදෙනකොට ආර්ය පුද්ගලයින්ට. නැති දුක්ඛස සම්භවෝ දුකක් හටගන්නේ නැහැ කියලා පෙන්නනවා. එහෙනම් මේ පිළිබඳව ගමනේදී මට පැහැදිලි කරන්න තියෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ දේශනා හරියට මම වගේ උදාහරණෙ මෑතදී මම කියලා තියෙනවා මේක කීපවතාවක් කණ්ණාඩියක් නැති මිනිස්සුන්ගේ ගෙදරට කණ්ණාඩියක් ගිහින් දුන්නා වගේ. කණ්ණාඩියක් නැති මිනිස්සයා මූණ හොදනවා නානවා ඔළුව පීරනවා. නමුත් ඒක කණ්ණාඩියකින් බලලා හදාගන්නේ. ඒක පිළිවෙලක් නැහැ. ඒ අඩුපාඩු ඇදපළදු පේන්නේ නැහැ. රවුල වැවිලාද මූණේ කැලලක් ඇවිදින්ද පවුඩර් ගාන එක වැරදිද කමිස කොලර් එක ඇදයිද ඉසක ටික වැරදි පැත්තකටද ඔතේ පේන්නේ නැහනේ කණ්ණාඩියක් නේතෝ. කණ්ණාඩියක් හම්බ වුණොත් කණ්ණාඩියද පේන්නේ කණ්ණාඩිය තුලින් තමන්ද පේන්නේ. කණ්ණාඩිය තුලින් තමන් පේනවනේ. මේ තථාගත දේශනා කියලා කියන්නේ ඔබව පෙන්වන කණ්ණාඩියක්. මේ තථාගත දේශනාවක් තුළට එන්න ඔබ. එතකොට ඔබව පේන්න ගන්නවා. අන්න ඒ පෙනීමේදී ඔබට ඔබ පමාද විහාරීද අපමාද විහාරීද කියලා පෙන්නනවා. ඒ වගේම ඔබ දුක් රැස් කරන්නේද දුකින් මිදෙන කෙනෙක්ද? ඔබේ දැනුම හරිද වැරදිද? ඔබ දන්නේ ග්‍රාමීයව කෙනෙක් කියලා දීපු දෙයක්ද? තථාගතයන් වහන්සේ වදාළ දෙයක්ද? මොකද තථාගතයන් වහන්සේ වදාළ දේ අතින් අත එනකොට වචනේ තිබුණාට ඒකේ තේරුම ඊටා පහළ මට්ටමකට බැහැලා. අර ගම්බද විවහාරයේ තියෙන්නේ මේ ගම් ප්‍රධානියාට සිදුවිච්ච සිද්ධියක්. ඒ මිනිස්සයාට වඩේ අජීර්ණයක් හරි මොකක් කර නිසා වමන යන්නේ නැති. නමුත් ඒක දැක්ක අය මේකට ආලවට්ටම් දාන්න ගිහින් නාම විශේෂණ එකතු කරන්න ගිහින් 7 වෙනි ගාවට යනකොට ගමරාල කපුටු 7 දෙනෙක් වමන කරා කියලා තමයි ගමට ප්‍රචාරය යන්නේ. ඒ කටින් කට යනකොට අන්න එහෙම එකට එකතු වෙනවා අඩු වෙනවා. 2500ක් ආපු බුදු සමයේ රටින් රටට පරපරෙන් පරපරට පොත් කටපාඩමින් පොතට පොතෙන් පරිවර්තනයට එක් දේවල් වෙලා තියෙනවා. නමුත් තාමත් ඒ දහම් පෙළවල් තියෙනවා අර ඔබට කණ්ණාඩියකින් ඔබ පේනවා වගේ මේවා දේශනා කළේ මොනවා පදනම් කරද කියලා තේරුම් ගත්තොත් ඔය ත්‍රිපිටක බුද්ධ වචනේ තේරුම් ගැනීමට ලියන පොත්පත්වලට වඩා හොඳ අටුවාවක් තියෙනවා.
මේ අටුවාව මගේ ළඟත් තියෙනවා, ඔබ ළඟත් තියෙනවා, හැමෝම ගාව තියෙනවා. අන්නේ අටුවාවට දාලා බලන්න ඕන මේක හරිද කියලා. තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල උගන්ලා තියෙන කාරණා මේ අටුවාවට ඒකට කියන්නේ මනසානුපෙක්ඛණය කියලා. ඒකට දාපුවාම හරිනම් පිළිගන්න ඕන බුදුන් වහන්සේ වදාළ නිසා හරි, පොතේ තිබෙන නිසා හරි, මා කියන නිසා හරි නෙවෙයි. ඔබට හරි නිසා. ඒ තරම් සැක නැති පිරිසිදු මාර්ගයක් මේක. නැත්නම් ඔබ මේ වචනෙන් කියලා තියෙන මට්ටමේදී සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්නව ඇත්තේ. දැන් එතනින් එහාට වැදගත් කාරණේ මොකද්ද? අර ප්‍රත්‍ය දෙක. තථාගතවරු අපි පිළිබඳව කරන්නා වූ විවරණය ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා නම් වූ පුද්ගලයා සම්පූර්ණයෙන් කරන විවරණයක් නෙවෙයි. එහෙම අරගෙන එහෙම කෙනෙක් ඉන්නවා කියලා කරන විවරණයක් නෙවෙයි. අන්නේ කරන විවරණයට අපි සවන් දෙන්න ඕනේ. එතකොට ඒකෙන් ඔබ පේන්න ගන්නවා. ඒක තමයි පරතෝච්ච ගෝසෝ කියලා පෙන්වන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ වදාළ මේ කාරණේදී තවත් සම්මා දිට්ඨියක් තියෙනවා. මිත්‍යා නියත මිත්‍යා දෘෂ්ටිය, දසවත්තක සම්මා දිට්ඨිය, ආර්ය සම්මා දිට්ඨිය. ආර්ය සම්මා දිට්ඨියට පැමිණීමම පෘථග්ජන භාවය ඉවත් වී යාම. ඇඳුම මාරුවක් නෙවෙයි එතකොට. ඒ වගේම කච්චායනගොත්ත සූත්‍රය ඔබට මේ වනකොට අහන්න ලැබිලා ඇති. ඒකේ මේ සරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය විස්තර කරපු සුපිරි ක්‍රමයක් මම සමාජයට එලි කරලා තියෙනවා. ඔබටත් ඒක හරියනවා. ඒ කියන්නේ තවත් අපි සම්මා දිට්ඨියකට එන්න ඕනේ. මගේ ජීවිතය අරන් බැලුවොත් තරුණ කාලේ ළමා කාලේ, ඒ වගේ ඔබේ ජීවිතය අරන් බැලුවොත් පවකට නැඹුරුනේ නැත්නම්, වැරදි කළේ නැත්නම්, මත්පැන් පානය කරේ නැත්නම්, දුම් පානය කරේ නැත්නම් සෑහෙන හොඳ චරිතයක්නේ. ඒ හොඳ චරිතයට සමාජයේ ප්‍රශංසාත් කළයි, නිරෝගී බවක් තියෙයි. නමුත් එහෙම හොඳ වුණාට පෘථග්ජන භාවය කැඩෙන්නේ නැහැ. ඒ හොඳ වීම දසවස්තුක සම්මා දිට්ඨිය තුළ තියෙන දෙයක්. ඒ නිසා මේ ත්‍රිපිටක ග්‍රන්ථවල පෙවෙන සූත්‍රයේ දේශනාවල ඔබව විවරණය කරන විදිහ ඔබ තේරුම් ගන්න. එතකොට සංසාර දුක කියන එක කිසි විටකත් දෙන්නෙකුට එක විදිහක් වෙන්නේ නැහැ. 100 දෙනෙක් හිටියොත් 100 දෙනාට ඒක 100 විදිහක්. පුදුම දෙයක් ඒක. ඒකේ රහස තමයි සංසාර දුක ලෝකේ තියෙනවා නෙවෙයි, තමන් හදා ගන්නවා. මෙන්න මේ නොදන්නා කම නිසා, අවිද්‍යාව කියලා වචනයක් තියෙන්නේ. නොදන්නා කම නිසා සැප විඳින්න ගිහින්, ටිකක් සැප විඳින්න ගිහින් හුඟක් දුක් හදා ගන්න ජීවිතයක් තියෙනවා පෘථග්ජනයට. ඒ නිසා බුදුවරු පැහැදිලි කරන ආකාරයෙන් තේරුම් ගැනීම තුළ ඔබේ දැක්ම නිරවුල් වීම වෙන්න ඕන. සමහර ළමාජේ කල්පනා කරාට ගෙදරින් යන එක, ඇඳුම් මාරු කරන එක මේකට පිළියම කියලා නෑ. මම කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ. මිත්‍යා දෘෂ්ටියට නොපැවෙන දැක්මෙන් යුක්ත වෙන්න ඕනයි කියන එක. එහෙනම් තව ටිකක් මේක තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ මිහිතලයේ මිනිස් භූමියේ ඉපදෙන මිනිසුන්ට වෙන කාටවත් නැති විශේෂ භාග්යක් තියෙනවා. අදහස් සුදහස් ප්‍රකාශ කර හුවමාරු කර ගැනීමේ හැකියාව, එබඳු අයට සවන් දීමේ හැකියාව, ඒක බුදුන් වහන්සේ නම් පැහැදිලි කරලා වදාරලා තිබෙන්නේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා නම් වූ සුදුසුකම් දෙක සපුරන්න පුළුවන් තැන කියලා. ඔබට කියාවි එක එක්කෙනා එක එක තැන්වල ගිහින් පුළුවන් කියලා. නමුත් ඒකට සාක්ෂි නැහැ. ඒක කාගේ හරි අදහසක්.
දැන් ඉතින් මේ අර කියවනක් තියෙනවානේ මේ මොකද්ද මන් දන්නේ වෙදකමක් සම්බන්ධයෙන් තියෙනවා ගම්බද විවාහාරේ මොන වෙදකම මොකද්ද මම දන්නේ නැහැ. ඒකට ඕනේ උරුලෑවන් කියන සත්තුන්ගේ කිසියම් අංගයක් අංග කොටස් 1000ක් ඕනේ කියලා. උරුලෑව අල්ලාගෙන නැහැ කියනවා. උරුලෑව තව මේ පංගොල්ලකට නැත්නම් කැලයකට මැදි කරගෙන විතරයි ඉන්නේ. තව කීයක් ඕනද කියලා හෙව්වයි කියනවානේ. ඒක නෙතෙන්ට කිට් වෙන්න තව ගොඩක් ඈතයි. එකක්වත් අල්ලන්න නැහැ. අන්න එහෙම මේ ඈත තැන්වල ඉන්න අයට වැඩක් වෙන්නේ නැහැ මේ. අපි එහෙම නෙමෙයි අපි ළඟට ඇවිදින් ඉන්න අය. ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නා වූ සසර ගමනේ ලබන්න ඕන සුදුසුකම් පෙර ජීවිතෙන් මෙහාට ගේනකොටත් මේ ජීවිතේ ඇසුරු කරනකොටත් යම් ආකාරයේ ලැබපු අය. නමුත් මේක නිවැරදි වෙලා නැහැ තාම. ඒ නිවැරදි වීමේදී පාසලෙන් ඉගෙන ගත්ත වචනවල තේරුම ඔබ තුලින් දකින්න ඕනේ. මමත් පාසලෙන් ඉගෙන ගත්තේ දහම් පාසලෙන් ඉගෙන ගත්තේ කොහෙන් ඉගෙන ගත්තා වුණත් ඒවා ලියන්න තමයි මම දැනගෙන හිටියේ. පාලිය සිංහලට තේරෙනවා ලියන වැරුණාම ඒක අපි තුල සිදුවෙන දෙයක් කියන එක දන්නේ නැහැ. අන්න ඒ බඳු තත්වයකදී මේ විග්‍රහය කිරීම සඳහා තථාගතයන් වහන්සේ ඔබ තුල තියෙනා වූ ක්‍රියාකලාප ටිකට නම් ටිකක් තියලා ඒක වෙනම විස්තර කරනවා වෙනම විදියකට. අන්න ඒක තුල තේරෙනවා වරදි බැඳෙන හැටි. දුකටපත් වීමට අවශ්‍ය වරදක් අපි කරන හැටි ඒකේ පෙන්නනවා. අන්න ඒ වරද අපි අතින් සිදු වෙලා කියලා තේරුණාම ඒ වරද නිසායි මේ දුක හමු වෙන්නේ කියලා තේරෙනවා නම් ඒ වරද හදා ගන්නට පාරට එනකොට ආර්ය මාර්ගයට එනවා. ඒ වරද හරහා ගන්න බැරි නම් ඉතින් ප්‍රත්‍යඥ භාවයෙම ඉන්න වෙනවා. ඒ නිසා මම දකින්නේ බුදුවරු පෙන්වා දෙන පාර ඔස්සේ යනු ඇරුණාම තනියෙන් යන්න බෑ මේ පාරේ. තනියෙන් හිතන්නවත් බෑ තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර කල්යාණ මිත්‍ර සේවන නැත්නම් සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා මේකට උදව් වෙනවා කියලා පෙන්වන්නේ. උන්වහන්සේලා වදාර පරිදි අපව විශ්ලේෂණය කරගන්න එක. දැන් මේක ඉතින් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් ඒ ඔක්කොම කියන්න කාලෙයිද කියන්න බෑ අපට. සමාජයෙන් අපට එකතු වුණා වූ මතිමතාන්තර ගොඩක් තිබෙනවා. කවුරු කීවද කොහොම කියලා දුන්නත් දැන් මතක නැවත් මම ඔක්කොම ඇත්ත කියලා හිතන් ඉන්නවා. ඒවා සාමාන්‍යයෙන් කියනවා නම් සමහර විට ඕක ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මහාන වෙන්න ඕනේ කියලා කියන අය ඉන්නවා. එහෙම නැත්නම් ඕක මේ බුද්ධෝත්පාදේ අලංගු නැති එකක් කියලා කියන අය ඉන්නවා. එහෙමත් නැත්නම් මේකට පින් කරන්න තමයි තියෙන්නේ කියලා අය ඉන්නවා. මෙන්න මෙහෙම එක එක අදහස් අරගෙන ඒක තුල යන අය ඉන්නවා. එතකොට මේ සේරම තථාගත දේශනාවට සවන් නොදී කරුණ අවබෝධ කරගත්තේ නැතුව කවුරු හරි කියපුව අහපුවා. එතකොට ඒක ඔබේ අවබෝධයද? ඔබේ දැක්මද? නැහැ. මේ සඳහා යුගල වචන ටිකක් තියෙනවා. ත්‍රිපිටක සූත්‍ර දේශනාවල දෙකට බෙදපු වචන ටිකක් තියෙනවා. ඒ දෙකට බෙදපු වචනවල තේරුම ඔබ ළඟින් හොයාගන්න ඕනේ. පොතෙන් නෙමෙයි. අන්න එතකොට මේ දෙකට බෙදපු වචනවල තියෙනවා ප්‍රතිපදා දෙකක්. දුක්ඛ ගාමිනී පටිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුකට යන පාර, දුකින් මිදෙන පාර. අපි මෙහෙම ගන්නෙමකෝ. නිත්‍ය සුඛ ආත්ම දුකට යන පාර. අනිත් දුක්ඛ අනාත්ම දුකින් මිදෙන පාර. ඔබ මේ දෙකම දැනගෙන හිටියට වචනෙන් තමයි දන්නේ. පෘථග්ජන නම් අනිත් දුක්ඛ අනාත්ම වචනේ දැනගත්තට පිළිගැනීම නිත්‍ය සුඛ ආත්ම. එක පාරක් ඔය. තව පාරක්. පෘථග්ජනයට අයිති එක දුක හේතුව. ආර්යයන්ට ගැලවෙන පුද්ගලයාට අයිති එක නැති උතන මාර්ගය.
අර දෙකට බෙදලා තියෙන්නේ. මෙම හැම දෙයක්ම අපට මේක බෙදලා පෙන්වන්න පුළුවන්කමක් තිබෙනවා. සේරම විස්තර ගන්න නැතුව අපි එකක් තුලින් හොයාගන්න බලන්න. එතකොට ඔබට මව්පිය ප්‍රවේණියෙන් මාතෘත්වයක් පීතෘත්වයක් ලැබිලා ඔබ එතෙන් දෙනකොට ගෙන ආව පුණ්‍ය ශක්තියට අනුව ලැබුණ විපාක කයකොත් එක්ක තමයි මෙහාට එන්නේ. දැන් ඉතින් උපන් වෙලාව බලලා අම්මලා තාත්තලා ඔබට ගැලපෙන නමකුත් තියලා ඔබේ පරම්පරාවේ කෙනෙක් විදිහට හදනවා පුද්ගලයෙක් විදිහට. හොඳ කෙනෙක් වෙන්න ඒ උපතින්ම ස්ත්‍රී හෝ පුරුෂයෙක් වෙලා ඊට පස්සේ උගතේ බුද්ධිමතෙක් හරි හම්බ කරන කෙනෙක් ධනවතෙක් වෙන්න තමයි තාත්තලා හදන්නේ. තාත්තලා අම්මලා හදන්නේ. ඔබත් ඒ පාරේ යනවා. මේ යනකොට ඔබට තේරෙන්නේ මේ මව් කුසින් බිහි වුණ පුද්ගලයාම ජීවිත අවසානයේ දක්වාම ඉන්නවා කියලා හිතනවා ඇරුණාම ඊට වඩා එහාට දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාටමයි උපැන්නේ දෙන්නේ, එයාමයි පාසල් යන්නේ, එයාමයි පාසලෙන් අස් වෙන්නේ, එයාමයි විභාග පාස් වෙන්නේ, එයාමයි විවාහ වෙන්නේ, එයාමයි දරුවන්ට උපැන්න දෙන්නේ, එයාමයි මරණයටපත් වෙන්නේ. එක්කෙනෙක්. මේ දැකීම වැරදි. මේක සම්මා දිට්ඨියක් නෙමෙයි. මේ පුද්ගලයා තුළ තියෙන ඊළඟ ක්‍රියාකාරකම් ටිකක් තුළ තමයි අපට ඔය ඕක තුළ අර දුක හේතුව නිත්‍ය සුඛාත්මා නිදුක්ඛානාත්ම හොයන්න බෑ. මොකද දුක හේතුව තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. එතකොට දුකින් මිදෙන්න අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න කියලා වෙන්නේ පංච උපාදානස්කන්ධය. අන්න පංච උපාදානස්කන්ධය කියලා එකක් එනවනේ. ඒක පොතේ වචන පහ තිබුණාට තියෙන්නේ කොහෙද? අපි ළඟ. ඒකෙදී ඉතින් ඔබ මේක කය කියලා හිතාන ඉන්නවා ඇති. පංච උපාදානස්කන්ධ කියන්නේ කය කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ගලපන්න බෑනේ. අද බුදුණයි කියන්නේ පංච උපාදානස්කන්ධෙන් මිදුණා. ශරීරේ නම් ශරීරෙන් මිදලා නෑනේ. අන්න එහෙම ඒ වචන වලට අදාළ අරුත් ගලපගෙන යනකොට අර මහාගමසේකරයන් ලියූ ගීතේ නොතිර සතර සාගරේ ඒක තියෙනවනේ ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සතර සාගරේ කියලා ඊට පස්සේ කියනවා අතරතුරේ ඉපිද මැරේ දසදහස් වරේ කියලා. කයෙන්ම කුසෙන් බිහිවීම ජීවිතාසානයේ මැරීම වෙනකොට අතරතුරේ ජීවිතේ දසදහස් වර ඉපිද මැරෙනවලු. ඒ කොහෙන්ද? ඔබටත් ඒක ඇත්තද? අන්න ඒක ඔබ විශ්ලේෂණය කරලා දැන් ඔව් එහෙම එකක් වෙනවා කියලා ඔබට තේරෙන්න ඕන. කය නම් ඉතින් ඔය ළමා තරුණ වෙනස් වෙන පොඩි වෙනස් වීමකට පේනවා රාමුවක් තුල. නමුත් දතාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාන්නේ සත්‍යය කියලා කියන්නේ කය විතරක් නෙමෙයි. කය පාලනය කරන්න බලවේගයක් ක්‍රියාත්මක වෙනවා ද්‍රව්‍ය නොවන. නමුත් ශක්තියක්. සිත. අන්න මේ කය සිත දෙකට බෙදා ගන්න සිත පාලනය කර ගන්නා වූ ක්‍රමේ පෘථග්ජනයාට නැහැ. ඌ කය වචන හික්මවා ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඊළඟ ඉගැන්වීම මෙතන සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානං තාතනං සිත පාලනය කර ගන්න ඕන, දමනය කර ගන්න හික්මවා ගන්න ඕන. ඉතින් අපිට සිතක් තියෙනවා කොට බෑ. ඒ සිත ක්‍රියාත්මක වෙන හැටි තේරෙන්න ඕන. මේ පිළිබඳ දැනුවත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ ගමින් ගමට යමින් පුද්ගලයන්ට කියලා දීලා තියෙන්නේ. ඔහු පිළිබඳව ඔවුන් නොදන්න ගැඹුරක් කියලා දෙන එක. මම දකින්නේ ඒක තමයි බණ කියනවා කියලා කියන්නේ. ඒක තේරුම් කරන්න බැරුවම බාහිර ලෝකේ උදාහරණ අරගෙන උදාහරණ ඔස්සේ කියනවා. නමුත් උදාහරණ කියන්නේ සිදුවීම් වෙන්න පුළුවන්, සිදු නොවුන දේවල් වෙන්නත් පුළුවන්. හදපුවා වෙන්නත් පුළුවන්. මේ දේ පැහැදිලි කරන්න උපමාවක් යොදා ගැනීම විතරයි.
නමුත් සමහර අය මේ උපමා ටික කියව ඉන්නවා. දරුවන්ට නම් ඒ උපමා කතා කියවම සතුටක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයෙන් කෙරෙන දේ නොගැඹුරු වීම කියන එක මිනිසුන්ගේ හිතේ කරන පරිවර්තනය නොගැඹුරු වීම කියන එක කලක් තිස්සේ වුණ දෙයක්. දැන් ඉතින් එතනින් නැතුව අලු ගසා දාලා නැගිටින්න කාලය. හැබැයි මේක දියුණු කළෙත් ඔබ නෙමෙයි. උපසම්පදාව පවා තුරන් වී ගිය සමාජයක අවුරුදු 300කට 300 ගණනකට පෙර අසරණ සරණ සංඝරාජ නාහිමියන් වහන්සේ තමයි උපසම්පදාව පවා ගෙනත් මේ නූතන ප්‍රබෝධය ආරම්භ කළේ. පරපුරෙන් පරපුරට පොතපත හොයන්න පරිහරණය කරන්න දැනුම වැඩි වෙන්න ඔවුන් අර යට වෙලා ගිය කාරණාවලට නිර්වචනයන් දෙමින් ඉස්සරහට ගන්නවා. ඒක ඒ නිසා තනි කෙනෙකුගේ උත්සාහයක් වෙන්නෙත් නැහැ. පරපුරක් කලක් තිස්සේ දිනු කරපු එක. ඔය අපි කියමුකෝ පාපන්දු හරි ක්‍රිකට් හරි ලංකාවේ පිහිටවනවා. පිහිටවපු ගමන් තරගයක් දිනා ගන්න නැහැනේ ලෝක කුසලානයක්. ඒකට බරාදිනවා ගොඩාක් අය අත්දැකීම් ලබමින් සමාජිකත්වයේ දරනවා නායකත්වයේ දරනවා මොහොම. එහෙම 70 හෝ 80 ගණන් වල පිහිටුව එක 96 වෙනකොට ලෝක කුසලානේ දක්වාවේ එක්කෙනෙක් නෙමෙයිනේ. ඒ වෙනකොට හිටපයි දිනවා වුණාට අනිත් ඔක්කොම මේකේ කොටස් කරෝ. අන්න ඒ වගේ මේ ශාසනික ප්‍රබෝධය ලෝකෙට අවශ්‍ය දෙයක්, අපේ රටට අවශ්‍ය දෙයක්, මිනිස් මනසට අවශ්‍ය දෙයක්. මේකේ කොටස් කරෝ සිවස් 3-4ක් තිස්සේ ඉන්න නූතන ප්‍රෝග්‍රාමිත්තේ. එතකොට අපි ඒ ප්‍රබෝධය ඇති වෙන්න පෙර හිටපු අය කියපු අදහසේ ඉඳලා හරියන්නේ නැහැ. එතකොට අපි පරණ හන මිටිය කරගහකට යන අය වෙනවා. ඒ අදහස තමයි ඔය බුදුන්ගේ කාලේ ඉවරයි. දැන් ඉතින් අපට ආය බුදුන් දැක නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි පින්දහම් කරමු. අනාගත බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා මේ සසර දුකින් අත මිදෙමු කියන සංකල්පනාව අර ප්‍රබෝධයට පෙර ආයගේ වැඩක්. ගණේ තැන්න හිටපු ගණේගොඩ හිටපු ගණේගොඩ පිටියේ හිටපු ගණින් නාන්සෙලාගේ වැඩක්. එහෙමයි කියන්න තියෙන්නේ ඒකට. ඒගොල්ලෝ හිතන්නේ නැති බුදුන් කියන්නේ ශරීරයක්. ශරීරය දැන් නැති හින්දා බලන්න විදිහක් නැහැ කියලා. අඩු ගානේ වක්කලි සූත්‍රේවත් කියවලා තියෙන්නත් නැතුව ඇති. බුදුන් දකින්නවා කියන වචනේ තේරුම ඔය සාමාන්‍යයෙන් මටත් මගේ ළමා කාලේ මතකයි ඔය මව්පියන්ට වදිනකොට බුදුන් දැකව නිවන් දකින්න මගේ පුතා කියලා කියනවා. ඉතින් එතකොට අපිට තේරෙන භාෂාවෙන් බුදුන් දකින්නවා කියලා හිතන්නේ අම්මා තාත්තා පාරේ යනකොට දකින්නවා වගේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩනකොට දකින්න එකක් නේ. එහෙම බුදුන් කියලා කෙනෙක් දකින්න ඕනේ කියලා තමයි පොතපත කියවු නැති කෙනෙක් හිතන්නේ. දැන් අලුත් වචනයක් එතෙන් එකතු කරනවා අපි. ඔව් බුදුන් දැක තමයි නිවන් දකින්න ඕන. හැබැයි බුදුන් දකින්න ධර්මයේ දකින්න ඕන. ඒක බුදු වචනයක්. යෝ ධම්මං පස්සසෝ මං පස්සති. මේවා බුද්ධ වචන වුණාම කටපාඩම් කරන සීමා කරන්නේ නැතුව ගැඹුරට හොයන්න ඕන. මම නම් මගේ පැවිදි ජීවිතය තුළ කරපු වැඩේ තමයි ඕනෑ වචනයක් කිව්වහම නවත්තන්නේ නැහැ. එතන ඉඳලා පෙරල ගලපනවා හොයනවා. එහෙම හොයාගත්ත දේවල් වල අර්ථකථන ධර්ම දේශනා ගාථා මාසෙන් ඔබට අහන්න ලැබිලා ඇති. අන්න ඒ වගේ ඔබට ඕනකමක් තියෙන්න ඕන බුද්ධෝත්පාදයක ලැබූ මිනිසත්කම තුළ සදහම්හි සරණ ගන්න. ඒකති මෙන්න මේ දේත් තේරුම් ගන්න ඕන. ඔය කටටාවට පුංචි කාලේ කවුරු හරි කිව්වට ධම්මං සරණං ගච්ඡාමි කිව්වට ඒක වචනයක් විතරයි. ඒ සරණ නම් ලැබිලා පෘථග්ජනයාට නෑ මේක. මේ ධම්මං සරණං ගච්ඡාමි පෘථග්ජන නම් ඒ අයට නෑ. ඔන්න මතක තියාගන්න. ඒක මේ ලෝකේ මේ රටේ කවුරු නොකියවත් තනියම කියනවා. ඇයි එහෙම කියන්න කියලා හොයන්න ඉතින්. මේ වෙනුවට පෘථග්ජනයා මොකද කරගත්තේ? අලුත් සරණක් හදාගත්තා. සරණං ගච්ඡාමි නෙමෙයි මේක වන්දාමි. ඔවුන් බුද්ධං වන්දාමි ධම්මං වන්දාමි සංඝං වන්දාමි යරුණාම වඳිනව යරුණාම සරණ කර ගැනීමට දන්නේ නැහැ. අපි ඔක වාක්‍යයක් වශයෙන් උදේ දවල් හවස කියන්න දෙන එකක් කියලා හිතුවට
ඕකෙන් කියන්නේ සසර දුකින් මිදීමට මම තෙරුවන් සරණ කරගන්නවායි කියන එක. ඉතින් අනාගත බුදුරජාණන් වහන්සේ හම් වෙලා නිවන් දකින්න ඉන්න අය නම් තෙරුවන් සරණ කරගන්නවද කියනවා විතරනේ. වාචික සරණාගමනය යරුණාම ඒක ප්‍රතිපත්ති සරණාගමනය නෙමෙයි. එනම් බුදුන් පදයට දහම් පදයට සඟුන් පදයට බුදුන් කියන්නේ පිළිමේ හරි ශරීරය හරි කිව්වොත් ඊට එහා අර්ථයක් තියෙනවා. දහම් කියන්නේ පොතපත හෝ සූත්‍ර කිව්වොත් ඊට එහා අර්ථයක් තියෙනවා. සංඝයා කියලා කියන්නේ සිවුරු පොරවගත් අය කිව්වොත් ඊට එහා අර්ථයක් තියෙනවා. අන්න හොයන්න සොයන්නාට සම්භව වෙයි. දැන් මේවා හොයන්න ඔබට පොතපත සියල්ල හදාරන්න වෙලාවක් නැහැ. නමුත් මේ පොතපත සියල්ල හදාරලා ගලපගෙන ඒවැ තියෙන සූත්‍ර පාඨ ඉදිරිපත් කරමින් පෙන්වන්නේ ඔබට ලේසි වෙන්න. එතකොට යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන පදේ තේරුම යෝ බික්ඛු ධම්මං පස්සති සෝමං පස්සති නෙමෙයි. යෝ බික්ඛු බුද්ධ ශරීරං පස්සති සෝ බුද්ධම්මං බුද්ධං පස්සති නෙමෙයි. යම් භික්ෂුවක් මේ ධර්මයේ දකිද බුදුන් දකි, යම් භික්ෂුවක් බුදුන්ගේ ශරීරය දකිද නිවන් දකි, එහෙම එකක් නැහැ. යෝ පදයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ වගේම ධර්මය කියන එක ත්‍රිපිටකය තුළ ප්‍රවේශම් කරලා තියෙන නිසා ඒකේ ධර්මය කියන්නේ කියන දේශනාවලට ගන්න නැතුව ධර්මයේ පදේ ගැඹුර හොයාගන්න. එතකොට ධර්මයේ ඇසින් දකින්න එකක් වෙන්නේ නුවණින් දකින්න එකක්. ඒකට කියන සද්ධර්මයට පැමිණීම කියලාත්. අර දසවස්තුක සම්මාදිට්ඨිය සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය නෙවෙයි. ආර්ය සම්මාදිට්ඨිය සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. ඒ සද්ධර්මයට පැමිණෙනවා කියලා කියන්නේ එතකොට හොඳ දෙයට පැමිණෙනවද? නැත්නම් සූත්‍රයකට පැමිණෙනවද? නෑ. එහෙම තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙනම් මේ අපි පාවිච්චි කරන බුදුන් යන්නට පිළිමය හෝ ශරීරය ගන්න අර්ථය, දහම් යන්නට පොතපත හෝ සූත්‍ර දේශනා ගන්න අර්ථය, සංගුණ යන්නට තිවුරු පුරවපු අය ගන්න අර්ථය පසු කාලීනව හදාගත්ත නොගැඹුරු එකක්. මේකම හොයාන යන්න ඒත් හම්බ වෙනවා. මේ දේශනාව තුළ මම මේක පාවිච්චි කරන්න කල්පනා කරන්නේ නැහැ. නිකම් මේ මතක් කළේ ඔබට යන්න ඕන පාර පිළිබඳව. ඒ වගේම තවත් පොඩි ඉඟියක් දෙන්න කැමතියි මම. ලෝකයෙන් ඔබ ඉගෙන ගන්නේ ඇස් දෙකෙන් තියෙන දේවල් දකින්න. අම්මා තාත්තා ගස් ගස් කොළන් සතා සතුන් ඔබට පේනවා. පෘථග්ජන මිනිස්සුත් ඔබට උගන්වනවා මේ ඔබේ ඇස් දෙකට තියෙන මේ පේන දේවල් තමයි සියලු දේවල් කියන්නේ කියලා. ඉතින් ඒවා කවදා හරි කැඩෙනවා බෙදෙනවා කියලා ඔබට උගන්වලා තියෙනවා. මල අවමගුල් උත්සවයේදී, දහම් පාසලේදී නැත්නම් තව තැනකදී. බැලුවම ඇත්ත. ඉස්සර හිටපු අත්තලා කිරියම් වල නෑ, ඒගොල්ලොන්ගේ ගෙවල් නෑ, ඔබට පින් පෙරගත්ත ඇඳුම් පැළඳුම් දැම් නෑ, ගිය කන්නේ ගත්ත වී දැන් නෑ. සියලු දේවල් නැති වෙනවා. කොහෙන්ද ඔය බැලුවේ? ඇස් දෙකෙන්. කොහෙද බැලුවේ? ලෝකේ තියෙන දේවල් වල. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කරන්නේ නෑ ඇස් දෙකෙන් බාහිර ලෝකේ තියෙන වස්තු වල බලන්න. අන්න ඒක ඉගෙන ගන්න වෙනවා. ඒව බලන්න කියලා වදාරලා තියෙන්නේ සබ්බේ සංඛාරාවල. බලන්න කියලා තියෙන්නේ නුවණින්. යදා පඤ්ඤාය පස්සති. අන්න ඔබට සබ්බේ සංඛාරාව ඔස්සේ හොයාන යන්න පුළුවන් නම් සබ්බේ සංඛාරවල නුවණින් දකින අනිත්‍ය තේරෙනකොට ඔබට පෘථග්ජන භාවයේ නැමැති කඩතුරාව අයින් කරන්න වෙනවා. එක වචනකින් හොයාන යන්න පුළුවන් අපට. දැන් මේ පවතින සමයන් තුළ
සදහම් වලට නැඹුරු නොවූ අයට මේ ආරාධනය මතම මේ සරල දේශනයක් මම කරන්නේ. නැත්නම් අපේ ධර්ම දේශනා සවන් දෙන අය කිය ඕක ඉතා නොගැඹුරුයි කියලා. ඔව්. මේක 2007 ඉඳලා කියන එකක් නෙමෙයි. මාධ්‍ය වලට 2005 ඉඳලා කියන එකක් නේ. නූතන මාධ්‍ය ගම ආගමනේදී 2013 ඉඳලා කියන එකක් නේ. ඒ අහපු අයට පරණයි. අහපු අයට පරණ වුණාට අහපු නැති අයට අලුත්. ඔබ මූල්‍ය විදමත් දරලා අපට ආරාධනයක් කරපුවම අපට නොගැඹුරු තැනකට ගිහින් එලි කරන්න එකපාර බෑ. දැන් නුවණින් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැකීමම සංකාර ස්කන්ධය සංකාර ලෝකයේ කෙරෙහි කලකිරීම සමග නිවනට මඟ කියලා. අනිත්‍ය තේරුම් ගැනීම නිවනට මඟ කියලා තියෙනවා. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය නුවණින් දකින්න ඔබ එන්න ඉස්සරහට ධර්ම ශ්‍රවණය කරලා. නමුත් තාමත් බාහිර වස්තුන්ගේ කැඩී බිඳීම, මිනිස්සෙකුගේ මිය යාම, කෙස් සුදු වීම, දත් වැටීම, මල් පරවීමට අනිත්‍ය කියන්නේ කියලා කියන අය, හිතන අය, විශ්වාස කරන අය ඉන්නවා. කො ඒ නුවණින්ද දැක්කේ? යදා යම් මිටක පඤ්ඤාය පස්සති. ඒ සංකාර බාහිර ලෝකෙද තියෙන්නේ, ඔබේ කයේද තියෙන්නේ, ඔබේ සිතේද තියෙන්නේ කියලා හොයාගන්න. සංකාර පදයට ත්‍රිපිටකයේ ගොඩක් අර්ථ තියෙනවා. මම තේරුම් ගැනීම පහසු සඳහා විතරක් දෙකක් විතර තුනක් විතර ගන්නෙ. සමහර තැන්වල ගොඩක් තියෙනවා. වැඩි කාලය එතකොට. එතකොට මගේ දේශනාවල මම කියනවා ධම්මපදයේ ගාථාවක තියෙනවා යථා සංකාර දානස්මින් ගොජ්ජිතස්මින් මහාපතේ කියලා. දැන් ඉන්න මිනිස්සු වගේ මේ ඉස්සරත් මේ ඕනේ නැති වැඩ කරපු අය ඉඳලා තියෙනවා. පාරේ යන ගමන් කාර් එකෙන් කුණු ටික විසික් කළා අනුන්ගේ බෝක්කුවකට නැත්නම් වත්තකට. ගෙදර ඉඳ නැතුවම වර්චස් පහේ ඉඩම් වල ඉඳ නැහැනේ හයි දත්තේ. ඒ කාලෙත් මිනිස්සු යන ගමන් මොකද කසල ටික අයින් පාර තයින් වල උස තැන් වල ගොඩ ගහලා යනවලු. ඉතින් එතන ඒවා පල් වෙලා මඩවලක් හැදිලා මල් පිපෙනවා. ඒ කතාව නෙමෙයි දැනගන්න ඕන අපිට. අර බැහැර කරනේ වට නමක් සංකාර. කසල පටන් ගත්ත දවසේ ඉඳලම දිරා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕන නැහැ. මේ ලෝකේ ඉන්න ඕන කෙනෙක් දන්නවා. නමුත් සංකාරයන්ගේ අනිත්‍ය දැකීම දුකින් මිදීමේ ධර්මයේ බවට පත් වෙන්නේ කොහොමද? ධර්ම මාර්ගයේ බවට පත් වෙන්නේ කොහොමද? සංකාරයන්ගේ අනිත්‍ය දැකීම ධර්මයට යන පාර බවට පත් වෙන්නේ කොහොමද? ඒ දක්වා එහෙනම් මේ වචනේ ගැඹුර ගේන්න ඕනනේ. ඒ ඔබ වගේ හිටපු තැනක මා හිටියනම් 1965 නැත්නම් 75 80 ඔය එතන හිටියේ නැතුව එනවා. වචනෙන් අර මේ පුංචි දරුවෙක් බඩ ගාගෙන යනවා, දන ගාගෙන යනවා, නැගිටිනවා, අල්ලගෙන යනවා. එහෙම ගිහින්නේ නැගිටින්නේ අන්න ඒ වගේ. එතකොට තේරෙනවා අපි කියන්නේ සිත කය වචන තුනක එකතුවක්. මේ කතා කරනවා, අතපය හොලවනකොට කය පාවිච්චි කරනවා, කල්පනා කරනකොට කය වචන නැතුව හිත විතරක් පාවිච්චි කරනවා. මේ තුනට එකතු කරන්න වූ ශක්තියකට කියනවා කාය වචී මනෝ සංකාර කියලා, ත්‍රිවිධ සංකාර කියලා. ඒවා හැමෝම ගාව තියෙනවානේ. ඒවටයි සියලු සංස්කාර කියන්නේ කියලාත් කියන අය ඉන්නවා. සමහරට මමත් 85 90 කාලේ එහෙම හිතාන ඉන්නේ ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පරිවර්තනයේ නැත්නම් විප්ලවීය වෙනස සඳහන් කරන උදාන වාක්‍යයේ අගයකට ගලපන්න බැරි වෙනවා මේ වැඩේ. අර අනේක ಜಾති සංසාරං ගාතාවේ තියෙන්නේ
විසංකාර ගතං චිත්තං කියලා. සමහර අය ගතං චිත්තං කියන්නේ ගතයි හිතයි කියලත් මාධ්‍යවලම බණ කියනවා මං අහලා තියෙනවා. අන්න එහෙමයි ඔය ධර්ම වැරදින්නේ. එතන ගතං චිත්තං කියලා නෑ. සිත සංකාර ගතවීමෙන් මිදුණා. බුද්ධත්වයේ පෙන්වන්නේ සිත සංකාරගත වීමෙන් මිදුණා කියලා. එහෙනම් සිත තුළ සංකාරගත වීමක් තියෙනවා. එතනින් එහා පැත්තට බුදුරජාණන් වහන්සේට කාය වචී මනෝ සංකාර අවුරුදු 80 දක්වා තිබුණා. නමුත් එතයින් පස්සේ සිත සංකාරගත වෙන්නේ නැහැ. අන්නේ සංකාරගණ තමයි අර යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංකාර පත්‍ය. යම් දුකක් හට ගන්නවා නම් සියලු සංකාර ප්‍රත්‍යයෙන්. එහෙනම් බුදුන් වහන්සේ 35 දුකින් මිදුණා. දැන් සංකාර නිරෝධ කරලා ඉවරයි. ඒ ඔබ ළඟ මොනවද? අන්න ඒ සංකාර හොයාගත්තාම ඒ සංකාර සම්බන්ධයෙන් ඔබේ දැක්ම නිට්ටයද අනිත්‍යද කියලා ඔබ විමර්ශනය කරලා බලන්න. එතකොට තව සංඛාර ಜಾති 3ක් පිළිබඳව මිනිසුන් ගාව සිද්ධ වෙන තවත් එකතු කිරීම 3ක් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අන්නර පෘථග්ජනය පව්හෝ පින් යටතේ එහෙම නැත්නම් ධානය යටතේ තුනට අයිති පෘථග්ජන ඔක්කොම එකතු කරන ಜಾති ටිකක් පෙන්වනවා හිතට අபிසංකාර කියලා. අභිපදයේ තේරුමත් ගැඹුරට බහින. එහෙම නැත්නම් අනාගත ඵලයකට හේතු තියෙන. තව අනාගත විපාකයක් සඳහා හේතු හිතාන් ඇතුලේ හංගන. ගොයන් ගහනම් මැරෙනකොට පැහිච්ච වී යට ඉතුරු කරන. කිකිලිය නම් මේ යනකොට බිත්තරයක් දාන. අලවැල නම් මේ යනකොට අලයක් බස්සන. ඒ අනාගත ඵලයනේ ඵල උපදින්නනේ. ඒ වගේ ඔබ මේ සසර යන්නට ගබඩාවක් හේතු ගබඩාවක් හදන කෙනෙක්ලු. මේ තුනට කියන්නේ අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. ඔබ ළඟ තියෙන්නේ කොහොමද දැනගන්න? ඔක්කොම තියෙනවා කියලා මම කියන්නේ නැහැ. දැනට තියෙනවද මොනවද? පරිවිමර්ශන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට මෙන්න මෙහෙම වැරද්දක් සිද්ධ වෙනවා. අවිද්‍යාගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලවර පෘථග්ජන භාවය තුල තමයි මෙන්න මේ අවිද්‍යාව නොදන්නකමක් තුල තමයි මේ තුනෙන් දෙකක් හෝ තුනම හෝ එකක් හෝ රැස් කරන්නේ. ඔය පාලි වචනේ පැත්තකින් තියමු අපි. අපට තේරෙන භාෂාවෙන් කියමු. එතකොට මේ පෘථග්ජන පුද්ගලයා පස්ස විපාක දෙන්න පව් සිද්ධ කරගන්නවා. එතකොට එයාට දුක් විපාක අනාගතේ හම්බ වෙනවා මෙලෝ පරලෝ වශයෙන්. පෘථග්ජන පුද්ගලයා සැප විපාක කැමති නම් පින් සිද්ධ කරගන්නවා. ඒකට විපාකත් මිනිස්සුසෝ දෙවිය අතර හම්බ වෙනවා. පෘථග්ජන පුද්ගලයා කැලේට ගිහින් ওই පින්පව් දෙකට එහා ගිය දෙයක් එකතු කරනවා සිතට. ඒවට කියනවා ආනිජ්ජාභි සංකාරේවත් ධාන කුසල් කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ සබ්බේ සංඛාරා බාහිර වස්තුවලත් නැහැ, කයෙත් නැහැ. මෙන්න මේ තුනට තමයි සබ්බේ සංඛාරා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ දෙන්න එකඟ වෙලා තියෙන නිසා මම ඒක ඉහමුදෙන් පිළිගන්නවා. ඊට පස්සේ මට වෙන කවුරු කිව්වත් ඊට වඩා පස්සේ ඊට වඩා ලොකු බුදු කෙනෙක් හරි මේ විශේෂඥයෙක් පහළ වෙලා නෑ මට වැදගත් නෑ. සරියුත් මහ රහතන් වහන්සේ ධර්ම භණ්ඩාගාරික ප්‍රඥාවට අග්‍ර. ධර්ම භණ්ඩාගාරික නෙමෙයි ප්‍රඥාවට අග්‍ර. බුදුරජාණන් වහන්සේ මේ දේ මතු කරගත්ත කෙනා. මේ බුදු තාත්තට ඉන්න හොඳම බුදු පුතුන්ගෙන් එක්කෙනෙක් මේ. මේ දෙන්නගේ අවබෝධයට අභියෝග කරන්න පුළුවන් අභියෝගයක් කරන්න පුළුවන් කෙනෙක් ඊට පස්සේ මේ බුද්ධෝත්පාදය තුළ උපදින්නේ නැහැ. කොතරම් රහතුන් පහළ වෙලා පිරිනවම් වඩි. නමුත් ඒ බුද්ධියට අභියෝග කරන්න බෑ කාටවත්. ඒක විශ්වාස කරන්න. දැන් ඔබ වෘත්තඥ භාවයේ ඉඳගෙන මොකද කරන්නේ? මම හොඳ කෙනෙක්, පන්සල් යන කෙනෙක්, සිල් සමාදන් වෙන කෙනෙක්, අම්මා තාත්තට සලකන කෙනෙක්, දාන දෙන කෙනෙක්, කඩන පිංගම් කරන කෙනෙක්, ශ්‍රම දානට යන කෙනෙක්, ගම් අතරේදී උදව් කරන කෙනෙක්. හරි.
නමුත් ඔබ තුළ මේ සංකාර අනාගත විපාක දෙන්න රැස් වෙනවා. ඔබ කොතරම් කීවත් පෘථග්ජන මට්ටමේ ඉඳලා අපි පව් කරන්නේ නැහැ කියලා බොරු කියන්න එපා ඒක. මේ ලෝකේ පව් සිදු වෙන්නේ නැත්තේ බුදුන් රහතුන් නැති. සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වත් යම් යම් පව් සිදු වෙන්න පුළුවන්. පෘථග්ජන අය දන්නේ නැතිකමට කියන්නේ. සතුන් මරන්න නැත්තම් හොරකම් කරන්න නැත්තම් මත්පැන් බොන්න නැත්තම් අපි පව් කරන්නේ නැහැ කියලා කියයි. දැන් අන්සතු සැපතක් දැක දලලොබිනේ උන්ට නොවි මට වේවැයි සිටිනේ. හිතුව විතරයි කලේ නැහැ. අනික කෙනෙක් ගාව තියෙන විශාල සම්පතක් දැකලා මට හානිය ලැබෙනවා නම් මට කියලා හිතුවහමත් ලොඩ සංගරා කතෝරයා කියනවා උන් කළ ඒ සිත හටගත් පවිනේ කරන්න ඕනේ හිතුවත් පවුනේ. දැන් ඒ රැකියාවලදී දේශපාලන හෝමාරුවල දේශපාලන පරිගැනීම්වලදී තන්දදීම්වලදී විවරතා ව්‍යාපාරවලදී ඔබ පාවිච්චි කරනවා නේද ලෝභ දේශ මොහ? ලෝභ දේශ මොහ පාවිච්චි කරනවා කියන්නේ පින් කරනවද කුසල් කරනවද? පෘථග්ජනයයි කියලා කියන්නේ පව්පින් දෙකම කරන්නට. කාම ලෝකේ පෘථග්ජනය පව්පින් දෙකම කරනවා. රූපී අරූපී ලෝකේ පෘථග්ජනය පව්පින් දෙකට එහා ගින් ධාන කුසල් කරනවා. මෙන්න මේ කිරීමේදී සසරට බැඳීමක් සිද්ධ වෙනවා. එතකොට සසර බැඳිලා නැහැ ඔබ බැඳෙනවා සංයෝජන වෙනවා කියන්නේ සසරට බැඳෙනවා. මොනවද? පව් කරන්නා පාපකාමී. ඔහුට ඒවෙන් මොන මොනවාරි සැප සම්පත් ලොකුට ලැබෙන නිසා ඒක අතහරින්න කැමති නැහැ. එහෙම නැත්නම් ඒ වැඩේම කරලා දැන් ඔය මම කියවපු කතාවල තියෙනවා මේ කුකුලෙකුගේ කටට උණු වතුරක් කරලා නැත්නම් මේ වගේ කරලා hina සතුරු වෙච්ච අය හිටියයි කියලා. සතෙක් මැරෙන වේදනාවෙන් කෑ ගහන හැටි බල බලා hina වෙච්ච අය හිටියයි කියලා. අපිට නෙහෙම බැරි. නමුත් ඒවා කළා සතුටු වෙනවනේ සමහර අය. අන්න ඒ වගේ. දැන් මෙන්න මෙතන මේ සිත විසින් කය විසින් නෙමෙයි. සිත විසින් මේ කරන වැඩ තදින් අල්ලගෙන අනාගත විපාකයක් සඳහා ඉතුරු කරනවා. අන්නේ අනාගත විපාක සඳහා ඉතුරු කිරීම අபிසංකාර රැස් කිරීම. දැන් ඒක අපි වචනයකට ගන්නවා කර්ම කියලා. කර්ම වලට එකතු කරනවා අපි පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. එකට වඩා එකක් හොඳ වුණාට විපාක හොඳ වුණාට පෘථග්ජන පුද්ගලයා මෙන්න මේ මාර්ග තුනෙන් එකක නැත්නම් දෙකක නැත්නම් තුනේම ඉන්නේ. අර ධානලාභියා නම් පාප කර්මයි පුණ්‍ය කර්මයි දෙකමත් කරලා හේතු තියාන ධාන කර්ම වලට ගිහින් ඇති. පුණ්‍ය කර්මයක් කරන පුද්ගලයා පාප කර්ම කරලා පුණ්‍ය කර්මයන්ට ඇවිදින් ඇති. පාප කර්ම පුද්ගලයාගේ පාප කර්ම වැඩි ඇති පුණ්‍ය කර්ම අඩුවෙන් ඇති. ඒත් තියෙනවා. දැන් ඔබ මොන පාරද ඉන්නේ? පෘථග්ජන භාවය තුල ඔය තුනේම ගියත් ඉන්නේ කර්ම මාර්ගයේ. ධර්මයට පැමිණිලා නැහැ. අපි මේ කර්ම මාර්ගයේ හොඳ එක තෝරන පෘථග්ජන අය වශයෙන් භවයේ සැප සසර සැප තියෙනවා කියලා භව ගමන ප්‍රාර්ථනා කරමින් ඒකේ සැප හොයලා යන අය තමයි පෘථග්ජන කියලා කියන්නේ. සංසාර දුක්ෙන් මිදෙන්න බෑ. සංසාර දුක බෝ වෙනවා. දැන් මෙතන ඊට පස්සේ තව වචනයක් තියෙනවා. ඒක මම විස්තර කරන්නේ නෑ අද. මේ තුනේම යන අයට බුදුරජාණන් වහන්සේ තව කර්මයක් බුදුදහමේ තියෙනවායි කියලා එලි කරලා තියෙනවා. අන්න ඔබට සසර දුකින් මිදෙන්න නම් පෘථග්ජන භාවයෙන් මිදෙන්න නම් මෙන්න මේ කර්මය කරන හැටි ඉගෙන ගන්න ඕනේ. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය
ඒවට නම් තියෙනවා කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා. හැබැයි කර්ම සූත්‍රවල තව කර්මයක් තියෙනවා බුදුන් වහන්සේ අන්න ඒක තමයි කළේ. සංසාර දුකින් නැත වෙන්න නම් ඒක කරන්න කියලා තමයි ලෝකෙටත් යෝජනා කරන්නේ. අත්තිබික්කේ මහණෙනි තවත් කර්මයක් තියෙනවා මෙන්න මේක බුදුන් වහන්සේ එලි කරලා දුන්න භාවිතා කළා. කවදා හරි දවසක මාර්ගඵලලාභීත්වයේ රහතුන් හිඟ වුණා නම් මේ කර්මමි වැහුණා. එදායින් පස්සේ ඒක වහලා ඊටු තුන තමයි කරන්න දන්නේ. දැන් වර්තමානයේ දක්වාම ওই තුනේ තමයි එන්නේ. මෙන්න මේ හතරවෙනි කර්මය මත කරලා අනුගමනය කරන්න ඕන සම්බුදු සසුන බේරගන්න රැකගන්න නැත්නම් දුකින් මිදෙන අය ඉන්න නම්. අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති මහණෙනි තවත් කර්මයක් තියෙනවා. ඒක පව් වලට අයිතිත් නැහැ, පින් වලට අයිතිත් නැහැ, දාන වලට අයිතිත් නැහැ. ඒවා කර්ම රැස් වෙලා විපාකනේ. ඒවා කර්ම විපාක. ඔය කර්ම තුනම ඡය කරන්න ඕන කර්මයක් තියෙනවා කියලා තියෙනවා. කර්මක් ඡය කිරීමේ කර්මය. කම්මක්ඛයා සංවත්තති. සංවත්තති කියන්නේ පිනිස පවතිනවා. ඒක විස්තර කරන්නේ කොහොමද කර්මක්ෂය කිරීමේ කර්මය? කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා. එහෙනම් පව්කම් සහ දුක් විපාක අතහරින්න ඕනේ. සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. ඒකත් අතහරින්න ඕනේ. කන්න සුක්ඛං කන්න සුක්ඛං තස්ස පහනායා චේතනා. ඒ කියන්නේ වැඩේ අතහරින්න ඕනේ නෙමෙයි මේ විපාක දෙන්න හේතු ඉතුරු කිරීම අතහරින්න ඕනේ. විකාපදීම හේතු අතාරිනකොට ඒකට කියනවා කර්මක්ෂය කරනවා කියලා. අන්න ඒක ආරම්භ වෙනකොට මාර්ගඵලලාභී කියනවා. අවසන් වෙනකොට රහත් කියනවා. ආරම්භ වෙනකොට කෙලස් රැස් වෙන්න ඕන නැසෙන්න පටන් ගන්නවා. දුකට හේතු අයින් වෙන්න පටන් ගන්නවා. අවසන් වෙනකොට දුකට හේතු එකක්වත් නැහැ. මම ශාසනයේ බ්‍රහ්මචර්යයන් සම්මා දුක්ඛස්ස අන්ත ක්‍රියාය කියලා පෙන්නන්නේ මගේ ශාසනයේ බඹසාර හැදෙන්න එන්න සියලු දුක් ගෙවන්න කියලා. අපි හදාගත්ත වැරදි ටිකකට අනාග විපාක වාරයෙන් ගැලවෙන්න අපි වෙහස වහන්සි වෙන්න ඕන. නැත්නම් විපාක ඉවර කරන්න බෑ. සංසාරේ කවදාවත් කර්ම විපාක ඉවර කරන්න බෑ. කර්ම රැස් කළා විපාක දෙනවා, විපාක දෙනවා කර්ම රැස් කරනවා. හරි ඔබ හුඟක් දුර අරන් ආවා. ඊටු ටික කර්මක්ෂය කිරීමේ කර්මය ඔබ ඔතන ඉඳගෙනම ජීවිතේ ඔය වගකීම ඉටු කරන හොඳ කෙනෙක් වශයෙන් ඉඳගෙන ඔබේ සිත තුළ මේක කරගන්නේ කොහොමද කියලා ඔබේ අවබෝධය බවට පත් කරගන්න. ඒක තේරෙනවා නම් ඔබ විදර්ශනා වඩන්නෙක් වෙයි. අප්‍රමාද විහාරී කෙනෙක් වෙයි. ආර්ය මාර්ගය යන්නෙක් වෙයි. එහෙම නැත්නම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් වෙයි. ඒ මාර්ගඵලලාභී පුද්ගලයින්ට සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවන් ලැබීම සඳහා යෝජනා කරපු කර්මය ඕක. ඒක සාමාන්‍යයෙන් රටේ තොටේ විස්තර වෙනවා. නමුත් ඒතරම් ප්‍රචලිත නැහැ. අනෙක ප්‍රචලිත වෙලා මිනිසුන්ගේ භාවිතයට ගන්න ඕන. භාවිතයට ගන්න සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. මං හිතන්නේ හුඟ දවසකට පස්සේ මම මේ වගේ සරල දේශනාවක් කළේ. ඒත් ඔබේ ඉල්ලීම මත. ඒකත් කාට හරි කෙනෙකුට ඔබ වැනි අයට මේ බුදු සමයේ ජීවමාන කරන්නට අවශ්‍ය මාර්ගය ගන්නට අවශ්‍ය මූලික දැනුම ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි කියන සුභාශිංසනය කරමින් මම මේ අනුශාසනාව මෙසේ අවසන් කරනවා. දායකත්වයේ දනු ලබන්නේ හෝමාගම ගලවිලවත්ත සමනල පෙදෙසී පදිංචි මහින්ද ගුණසේකර මහතා සහ නන්දනී ගුණසේකර මහත්මිය විසින් අරමුණු මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය වියෝවී වසර 2021 සැප්තැම්බර් මාස 29 වන දින එනම් අද දිනට වසර 30ක් සපිරෙන ඩේවිඩ් වික්‍රමසිංහ ගුණසේකර පියාණන්ට හා හිරිපිටියගේ මේරි වික්‍රමසිංහ ගුණසේකර මෑණියන්ටත් රොමියල් හිරිපිටිය පියාණන්ටත් PAA පෙරේරා මෑණියන්ටත් සැම්සන් වික්‍රමසිංහ ගුණසේකර සොහොයුරාටත් හිරිපිටියගේ විජේසෝම සොහොයුරාටත් ටෙනිසන් වික්‍රමසිංහ ගුණසේකර සොහොයුරාටත් මේ පින් කැපකොට කැමති නම් අනුමෝදන් වෙත්වා බලාපොරොත්තු නම් අනුමෝදන් වෙත්වා සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබේවා මිනිසත් බව ලැබූ දවසකදී අවබෝධ වේවා. තවද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනන්ත සංසාරයේ පටන් දායකත්වයෙන් දරූ සියලු දෙනා නමින් මිය පරලෝකස් පින් බලාපොරොත්තු වන ඥාතින් නැත්නම් ඒ අයට පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ඥාතින් නොවන මෙවන් ධර්ම දානයකින් පින් බලාපොරොත්තු වෙන
ආපින් බලබා ගත හැකි අය වෙත්නම් එයාටත් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඥාති නෙමෙයි ඥාති මිත්තා සකා කියලා පද තුනක් තියෙනවා. එයාට වළංගු වෙනවා. ලෝකේ පුරා පැතිරී පවතින කොරෝනා වසංගතයෙන් දුක් විඳින සියලු රෝගීන්ට ඉක්මන් සුවයත් එම රෝග තත්ත්වයේ මැඩලීම සඳහා අපකැප විකසේ දෙන හෙදකාරී මණ්ඩල රණවිරුවන්ට ත්‍රිරත්නයේ ආශිර්වාදයක් ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් කරන යන ධර්ම දානමය සමාජ සත්කාරය ඉදිරියට පාත්තාගෙන යනට නිරෝගී සම්පත් ලැබේවා. දීර්ඝායු සම්පත් ලැබේවා. මේ අත්භවයේ ස්වාමින් වහන්සේගේ අවසන් භවයේ වායු ප්‍රාර්ථනා කරමු. මම බාර ගන්නවා ඔබේ ප්‍රාර්ථනාවේ නැත්නම් සුව පැතුම. එහෙම තමයි මේ කියන දේවල් ඔස්සේ යනකොට අපිට බලාපොරොත්තු තියෙන්න ඕන, බය නැතුව කියන්න පුළුවන්කම තියෙන්න ඕන. එබැවින් ඔන්න සරල ධර්ම දේශනාවක් කරවා ගත්ත ධර්ම දානමය පුණ්‍යක් කර්මයක් වශයෙන් ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ඔබ ඇතුළු බොහෝ දෙනෙක් සරල අය, ඒ වගේම ඔබේ නමින් නැසීමේ පරලෝක සියලු ඥාති වර්ගය ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරගනිත්වා. මතු උපදින භවයේ මිනිසත් භවයක් වී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබී කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි වටහාගෙන සසර දුක් කෙලවර කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් සුජීවත්ව ආසව හැම දිනාටත් මේ ධර්ම පැහැදිලි කිරීමේ අඩිතාලම මත පිහිටා මින් ඉදිරියට අවශ්‍ය කරුණු තේරුම් අරගෙන නිවෙන සැනසෙනක ජීවිතේ වටහා ගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං